නිසා පැසසුම් ගී ඔබ වෙත පුදනෙමිමා ඔබ මාගේ දෙවිදු නිසා හද පිරි සතුටින් ඔබ පසසමිමා ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදින් මාදියෝ සමිදා විශ්වයේ මෙවුම් කරුවානනී ඔබටයි මේ ස්තුතිගේ පසසාගයම් ඔබේ නාමය වදිනින් ඔබ තුම ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි දැන් හැමදෙනාම එකමුතු වෙලා සිටින්නේ ජේසුගේ ජීවමාන වූ ස්වාමින් වහන්සේ වටායි මේ හෝරාව තුලදී අපි යාක්ෂා කරන්නට යනවා අපගේ ජීවිතවල තිබෙනා වූ අසරණකම බැරි භාවය උන්වහන්සේ පාමුල තබලා ඒ මොකද දේව වචනේ පුරාවටම අපි දකිනවා මිනිසාගේ අසරණකම තුල දේව කරුණාව මහත් ප්‍රබලව ක්‍රියාත්මක වන බව මිනිස්සු හැටියට අපි හැමෝම දුර්වලයි ඒ වගේම මේ දුර්වලකම අපේ ජීවිතවල අපි නොහිතන විරු ආකාරයෙන් අපිව අසරණ කරනවා. ඒ නිසා මේ දේවල් නිසා අපේ ජීවිත අපිටම සමහරක් වෙලාවට එපා වෙන තැනට අපිපත් වෙනවා. නමුත් අපි දකිනවා ජේසු කෙරෙහි ලොකු විශ්වාසයකින් මම ජීවත් වෙනවා නම් ජේසු මගේ ජීවිතේ ස්වාමියාණන් හැටියට පිළි අරගෙන මම මගේ ජීවිත ගමන යනවා නම් ඒ හැම මොහොතකදීම උන්වහන්සේගේ ප්‍රබලකම උන්වහන්සේගේ දයානුකම්පාවට මාව අනිවාර්යෙන්ම ලක් වෙනවා. ඒ තුල පුදුමාකාර ජවයක් පුදුමාකාර ශක්තියක් මගේ ජීවිතයට ඇතුල් වෙනවා. ඒ නිසා මේ මොහොතේදී අපි හැමෝම අපේ පරණ පුරුදු හැමදේම පැත්තකින් තියලා ස්වාමින් වහන්සේ වෙත අපගේ පූර්ණ අවධානය යොමු කරමු.
ඒ මොකද උන්වහන්සේ මගේ ජීවිතේ ස්වාමියාණන්. උන්වහන්සේ තමයි මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව. උන්වහන්සේ තමයි මගේ ජීවිත ගමනේ එකම නියමුවාණන්. එම නිසා ඔවුන් වහන්සේව පෙරටු කොටගත් ජීවිතයකට අපි දැන් මුල පුරමු. එනිසා අපි විශ්වාස කරමු. එනිසා අපි අවදි වෙමු මේ මොහොතේදී. සුදෝසු පූපාකාරයෙන් ඔබටත් මටත් පෙනෙන්නට සිටින්නේ ජීවමානවම ජීවමාන වූ ස්වාමින් වහන්සේම බව අපි විශ්වාස කරමු. අපි අවදි වෙමු. උන්වහන්සේව මගේ ජීවිතේ නියමුවාණන් මූලිකයාණන් ස්වාමින් වහන්සේ කරගෙන මගේ ජීවිතය ආරම්භ කරන්නට. එනිසා අපි උන්වහන්සේට යටත් වෙමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ ඉදිරි අපේ සෝසුසුම් තබමින් අපි සුළුමොතක් නිශ්ශබ්දව දැහැන්ගත වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුද්ධවර ලෝක්තුමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. දීවරයෝ ඒවායින් බැසවිත් දැල් සෝදමින් සිටියහ. උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී ඒ වෙරළින් මදක් ඈතට දියත් කරන කියා එහි වැඩහිඳ සමූහයාට අනුශාසනා කළසේක. එය නිම වූ කල උන්වහන්සේ සීමොන්ට කතා කොට මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙලන්නේයි වදාළසේක. සීමොන් පිළිතුරු දෙමින් ස්වාමිනී රෑ මුළුල්ලේම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ වහන්සේ කියනසේක් නම් දැල් හෙළමී කීය. එසේ කළ විට ඔහු මසුන් මහා රාශියක් අල්ලා ගත්හ. ඔවුන්ගේ දැල්ද ඉරෙන තරමට ඔවුහුද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට සංඥා කළහ. ඔහු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවා ගත්හ. සීමොන් පේදුරු එය දැක ජේසුස් වහන්සේගේ පාමුල දනින් වැටි ස්වාමිනී මා වෙතින් ඉවත් වනු මැනව. මම පෞකාර මිනිසකැයි කීය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමෙන්. ක්‍රිස්තුමන් තුල මා දයාබර සහෝදර සහෝදරියනි නිවෙස් තුලම සිටමින් ඔබ අප මැද්දේ වැඩ සිටින්නා වූ දිව්‍යසප්‍රසාද වහන්සේ තුල භාවනා යෝගී සිටින්නා මේ මොහොතේදී දේව වචනය තුල හරිම ලස්සන පණිවිඩයක් අපේ ජීවිතවලට කියන්නට උත්සාහ කරනවා. දේව වචනය තුල අපිට ජේසු ගෙනෙන දේව වචනේ අපිට පෙන්වන චරිතය තමයි පේදුරුතුමන්ගේ චරිතය. ඔබ මම අපි හැමෝම කොයි කවුරුත් දන්නා හඳුනන චරිතයක්. පේදුරු කියන්නේ දීවරයෙක්. දීවරයෙක් හැටියට තමුන්ගේ වෘත්තිය තුල පේදුරුතුමන් තමුන්ගේ ජීවිතයේ මේ වෘත්තියට දෙන්නට පුළුවන් උපරිම දායකත්වය දීලා තිබුණේ. ඒ නිසා ජේසුව මුණ ගැහෙනකොට පේදුරු හිටියේ තමුන්ගේ ජීවිතය තුල විතරක් නෙමෙයි තමුන්ගේ වෘත්තිය තුලත් ඔහු වැටෙන්නට පුළුවන් අන්තිමයට වැටිලා හිටියේ. පේදුරු පසුගිය රාත්‍රියේ පුරාවටම මුහුදත් එක්ක පොර බදලා වෙහෙස මහන්සි වෙලා ඒ වගේම නිදි මරාගෙන නිදි වර්ජිතව ඔහු වෘත්තියත් එක්ක පොර බදලා ඔහු කිසිම දෙයක් නැතුව
එකදු මාළුවෙක්වත් නැතුව ඇවිල්ලා ගොඩට ඇවිල්ලා ඔහු දැල් හෝදමින් ඉන්න අවස්ථාවක තමයි ජේසු පේදුරුගේ ජීවිතයට ඇතුල් වෙන්න පටන් ගන්නෙ. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, දීවරයෙක් හැටියට එකදු මාළුවෙක්වත් නැතුව ආපහු ගොඩට එනවයි කියලා කියන්නේ ඒක හිතාගන්න බැරි දෙයක්. දීවරයෙක් හැටියට දන්නවා ඔහු කොයිතරම් දුරට ඔහුගේ වෘත්තිය තුල ඔහු පරාජිතයක්ද කියලා. ඔහුගේ වෘත්තිය තුල ඔහු කොයිතරම් දුරට වැටිලා පරාද වෙලා එපා වෙලාද ඉන්නා වූ මොහොතක තමයි පේදුරුගේ ජීවිතයට ජේසු වැඩම කරන්නේ. බලාපොරොත්තු වැටිලා එතනින් එහාට දවසක් ගැන හිතන්නටවත් බෑ. දවසේ වියදමවත් අඩුම තරමේ ඔහුට නැතිව තමයි ඔහු මේ තමුන්ගේ වෘත්තිය තුල අද දවසේදී නියැලලා සිටින්නේ. නමුත් අපි දකිනවා ඔහුගේ මේ අසරණකම තුල ජේසු මහා බලගතු ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ජේසු කියනවා පේදුරුට අපි යන් දැන් ආපහු දැල්ලෙලමු. ප්‍රියාදර සහෝදරනි, පේදුරු කියනවා ස්වාමිනී රෑ මුළුල්ලේම වෙහෙස වුණමුත් අපි කිසිවක් නොලදිමු. රාත්‍රියේ පුරාටම වෙහෙස මහන්සි වුණා. කිසිම දෙයක් හම්බ වෙලා නැති කොටත් ඔබ වහන්සේ කියනවා නම් මේ විඩාව පැත්තකින් තියලා මේ මහන්සිය පැත්තකින් තියලා මම එන්නම් ඔබ වහන්සේත් එක්ක දැල් හෙලන්නට. අපි දකිනවා ශුද්ධ බයිබලයේ හරි අපූර්වවට කියනවා පේදුරුතුමා ආපහු ගොඩට ආවේ ජේසුත් එක්ක ගොඩට ආවේ කොහොමද කියලා. ඒ ඔරුවට විතරක් නෙමෙයි තව ඔරුවකටත් එන්න කියලා පේදුරුතුමන් ඔරු දෙකකට ඇති වෙන්න නොසෑහෙන්න ඔරුව ඉතිරිලා යන්නටම තරම් මාළුත් අරගෙනයි පේදුරුතුමන් ජේසුත් එක්ක ගොඩට එන්නේ. ශුද්ධ බයිබලයේ හරියම ලස්සනට කියනවා පේදුරුතුමන් එය දැක සහෝදරවරුනි, ජේසු කියන්නේ වඩුවෙක්, පේදුරු කියන්නේ දීවරයෙක්. දීවරයෙක්ට මාළුව කියලා කියන්නේ මහලුක දෙයක් නෙමෙයි. පේදුරුතුමන් මාළු දැකලා නැති දීවරයෙක් නෙමෙයි. නමුත් පේදුරුතුමන් ශුද්ධ බයිබලයේ කියන ආකාරයට එතනින් එහාට යමක් පේදුරුතුමන් දැක්කා. පේදුරුතුමන් මොනවද දැක්කේ? පේදුරුතුමන් දැක්කා තමුන්ගේ ජීවිතේ තමුන් වැටෙන්නට පුළුවන් හිණිපෙත්තට වැටලා ඉන්නකොට, තමුන්ගේ ජීවිතේ තමුන් වැටෙන්නට පුළුවන් අන්තිමයට වැටලා ඉන්නකොට, තමුන්ගේ ජීවිතේ දීවර වෘත්තිය තුල තමුන් අත්දකින්න පුළුවන් ඒ අසරණකම, බැරි බව ඔහු අත්දකිනකොට ඔහු දැක්කා දේව ආදරය, දේව කරුණාව, ස්වාමීන් වහන්සේගේ ඒ මහා දයාව පේදුරුගේ ජීවිතය තුළ පුදුමාකාර ලෙස ක්‍රියාත්මක වුණු අවස්ථාව. පේදුරු දැක්කේ වෙන කිසිම දෙයක් නෙවෙයි, ස්වාමීන් වහන්සේගේ දේවත්වය. උන්වහන්සේගේ දේවත්වයේ දකින්න ඔහු කියනවා ස්වාමිනී මම පෞකාරයෙක් මාගෙන් අහක් වෙන්න. ස්වාමිනී මම මහා පෞකාරයෙක් මාගෙන් අහක් වෙන්න. ප්‍රියාදර සහෝදර සහෝදරනි, ජේසු දිහා බලනකොට, උන්වහන්සේගේ ආදරය අත්දකිනකොට, උන්වහන්සේගේ දයාව මගේ ජීවිතය තුළ කිඳා බහිනකොට මට දැනෙන්න පටන් ගන්නවා මම මහා පෞකාරයෙක්. මට දැනෙන්න පටන් ගන්නවා මගේ ජීවිතය තුළ මම කොහෙද ඉන්නේ කියලා. පේදුරුතුමන් සුවිශේෂය තුළ ජේසු කියන ආකාරයට, දේවචන කියන ආකාරයට පේදුරුතුමන් එය දැක්කේ වෙන කිසිම දෙයක් නෙමෙයි, ඔහුගේම පෞකාර බව, ඔහුගේම පෞකාර ස්වභාවයයි පේදුරුතුමන් දැක්කේ. එනිසා ජේසුස් කියනවා ස්වාමිනී මම මහා පෞකාරයෙක්, මාගෙන් අහක් වෙන්න. අපි ආඥා කරමු, අපි ගායනා කරමු. මිනිස්සු හැටියට අපේ ජීවිතයේ දුබලකම ඉස්මතු වෙනකොට, අපේ අසරණකම මගේ ජීවිතේ වෙලා ගන්නකොට
උන්වහන්සේගේ ප්‍රබලකම, උන්වහන්සේගේ දයාව මහත් පුදුමාකාරයෙන් මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරියට පේදුරුතුමන්ගේ ජීවිතය වගේ. අපි ගායනා කරමු, අපි ආඥා කරමු. අපේ දුබලකම තුළ එවිටයි ඔබේ ප්‍රබලකම දිස්වන්නේ. අපේ අසරණකම තුළ එවිටයි ඔබේ ප්‍රබලකම දිස්වන්නේ. ආඥා කරමු. ජේසු මගේ ජීවිතය ආශිර්වාද කරන්නටයි යන්නේ. ස්වාමින් වහන්සේ මගේ ජීවිතය ප්‍රබල කරන්නටයි යන්නේ. ඒ මොකද මම අසරණයි. මම දුබලයි. මල් ළඟ කිසිම දෙයක් නැහැ. මාව සතුටට පත් කරන්නට, මාව තෘප්තිමත් කරන්නට. මේ ලෝකේ කිසිම දෙයකින් මගේ ජීවිතය තෘප්තිමත් වෙන්නට නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් නිසා මගේ ජීවිතයට සතුටක් නැහැ. ඒ මොකද සැබෑ සතුට, සැබෑ සැනසීම, මගේ ජීවිතයේ තෘප්තිය තියෙන්නේ ඔබ වහන්සේ තුලයි. එහෙම නැති මම මගේ ජීවිතය නොසන්සුන්. මං හැම දෙයක් පස්සෙම ගමන් කරනවා. මගේ ජීවිතයේ සතුට හොයාගෙන. මට බැරි වෙලා තියෙනවා ස්වාමින් වහන්සේව හොයාගෙන එන්නට. ඒ නිසා මේ මොහොතේදී අප මැද්දේ වැඩ සිටින්නා වූ ජේසු දිහා බලමු. පේදුරුතුමන්ට ජේසු කියනවා අපි ආයෙමත් දැල හෙලන්න යන්.
ජේසු අද දවසේදී මට කියනවා අධෛර්ය වෙන්න එපා. අපි මේ දේ කරමු. අපි මේ ගමන යමු. මේ ජීවිත ගමන අපි යමු. ජේසු මගේ ජීවිතයට කතා කරලා කියනවා මට හැකියාව තියෙන්න ඕන පේදුරුතුමන් වගේ ස්වාමිනී මම උත්සාහ කළා. මම මගේ උපරිමයෙන් මම උත්සාහ කරා මගේ ජීවිතේ සාර්ථක වෙන්නට. මගේ පෞල් ජීවිතේ සාර්ථක වෙන්නට. මගේ වෘත්තිය තුල මම සාර්ථක වෙන්නට. නමුත් බැරි වුණා. ඒත් ඔබ වහන්සේ කියන සේක් නම් මම ලෑස්ති ඔබ වහන්සේත් එක්ක ඒ දේ කරන්නට. ඔබ වහන්සේ සමගින් මේ පෞල් ජීවිතය ගත කරන්නට. ඔබ වහන්සේ සමගින් මේ වෘත්තිමය ජීවිතය ගත කරන්නට. ඔබ වහන්සේ සමගින් මේ අබල දුබල මගේ ජීවිතය ගත කරන්නට. ජේසුනී මට පිහිට වෙන්න. ජේසුනී මට කරුණා කරන්න. ජේසුනී මාව ශුද්ධවත් කරන්න. ජේසුනී මාව ආශිර්වාද කරන්න. උන්වහන්සේ ස්වර්ගෙන් පූපයෝන්ට දේවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාක්ෂා කරම්හ. අපගේ දෙවි ස්වාමිනී ස්වර්ගෙන් පහළ වූ පූපය ඔබ වහන්සේ අපට දුන්සේක් වේද. මේ ආහාරයේ ශක්තියෙන් ජීවත් වේ ඔබ වහන්සේගේ ජීවනය ලබා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් නැවත ලොවට වඩින දිනදී ඔබ වහන්සේගේ මහිමෙන් සැරසී මරණින් නැගිටීමට අපට වරම් දුන මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.